समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ සදහැවත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් දහම් කරුණක් ඉගෙන ගන්නට. විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කොළඹ රාජගිරියේ පදිංචි දීප්තිකා නිරංජලා විජේතුංග මහත්මිනිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. මේ පින්කමේදී විශේෂයෙන්ම එතුමිය අපේක්ෂා කරනවා අවුරුදු 10කට කලින් මිය ගියපු වෙනුජ නිම්සර ගුණසේකර තමන්ගේ ආදරණීය පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නට, අවුරුදු 15කට කලින් මිය ගිය හියුබර්ට් විජේතුංග තාත්තටත් සයිරස් ගුණසේකර පියාණන්ට සනත් ගුණසේකර සොහොයුරා ඇතුළු නමින් දෙපාර්ශ්වයේම මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ මූලික අරමුණක්. ඊට අමතරව පවුලේ දුවා දරුවන්ටත් ඒ වගේම තමන්ටත් සුජීවත්ව සිටින සියලු දෙනාටත් දෙවියන්ටත් මියගිය සියලු ඥාතීන්ටත් බණ අහන ඔබටත් උතුම් නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව එක්කයි මේ උතුම් පින්කමට එම නෝනා මහත්මිනිය දීප්තිකා නිරංජලා විජේතුංග නෝනා මහත්මිනිය දායකත්වය අරගෙන කටයුතු කරනකොට තිබෙන අරමුණු. අපට මතකයි මීට අවුරුදු 10කට කලින් ඒ ආදරණීය පුතණුවන් අභාවයට පත් වුණාට පස්සේ මගේ මතකය නිවැරදි නම් 3 මාස පින්කමේ ඉඳලා මා අවස්ථා ගණනාවක වාර්ෂිකව ගුණසමරු පින්කම් කරද්දී ඒ පුතණුවන්ට පින් දෙන්න ඒ ගෙදරට වැඩම කරලා සද්ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට යෙදුණා. බොහෝ අවස්ථාවල දම්පැන් දීම් ආදී පින් කටයුතු සිදු කළා. අපවත් මහ සංඝරුවන සමග වැඩම කරවාගෙන දම්පැන් පූජා කරලා තමන්ගේ නිවසේදී ඒ ආදරණීය පුංචි පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම, මෞතුමියක් විදියට ගුණසේකර මහත්මාණන් පියාණන් විදියට, ඒ වගේම සොහොයුරියන් තමන්ගේ ආදරණීය සොහොයුරාට පින් අනුමෝදන් කරලා බොහෝ පින්කම් කළා. නමුත් මේ වසරේ පින්කමක් කරගන්න අවස්ථාවක් නොලැබිච්ච නිසා අපට කතා කරලා ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටියා පුතණුවන්ගේ 10 වන ගුණානුස්මරණ පින්කම නිමිති කරගෙන පියාණන්ටත් දෙපාර්ශ්වයේම මිය ගියපු මව්පියන්ට ඥාතීන්ට පින්දීම සඳහා මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරලා දෙන්නට කියලා. සදහැවතුනි, ඔබ හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ ලබා ගන්න උතුම් පින් කුසල් ඒ පුංචි දරුවට මිය ගියපු අනිකුත් ඥාතීන්ට වගේම ඔබ නමින් මිය ගියපු සියලුම දෙනාටත් අනුමෝදන් කිරීමේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට කියන එක මෙත් සිතෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. අද අපි සාකච්ඡා කරන්නේ ඊටාම උතුම් ධර්ම මාතෘකාවක්, සෝවචස්සතා සූත්‍රය අසුරු කරගෙන කීකරුකම ගැන වදාළ තථාගතයන් වහන්සේගේ වටින දේශනාවක්, උතුම් දේශනාවක්. තව තවත් අපිට උතුම් ධර්ම මාර්ගය පැහැදිලි කරන, උතුම් නිවන් මඟ තුල අපව තහවුරු කරන උතුම් දේශනාවක් තමයි ඔබට අද දවසෙත් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම මේ උතුම් සද්ධර්ම දේශනාව තුලදී අපට පෙන්වලා දෙන්නේ
අපට අපරිහානීය පිණිස ඒ කිව්වේ අපිට අපේ ශාසනික ගමනේ අපේ ආධ්‍යාත්මික ගමනේ නොපිරිහීම පිණිස මෙන්න මේ කියන ධර්ම ටික තුල අපි කීකරු වෙන්න ඕන කියලා. පළමු කීකරුකම කවුරු ගැනද ඇති වෙන්න ඕන? සත්තුගාරවතා කියලා කිව්වේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයක් අපිට තියෙන්න ඕනේ. ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයක්. ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයක් නැතිව ශාස්ත්‍රූන් වහන්සේට කීකරු වීමක් නැතුව අපට මේ මාර්ගය තුල මේ ප්‍රතිපදාව තුල හික්මෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙනෙකු කීකරු වෙනවා කියලා කියන්නේ කුමක්ද? සැබවින්ම උන්වහන්සේ මේ මොහොතේ ජීවමානව නැති නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ අපේ ජීවිතයට යහපතක් වෙනවා යයි ප්‍රගුණ කරන්ට යයි වදාළ මාර්ගයටත් ඒ වගේම අපේ ජීවිතවලට අයහපතක් වෙනවා යයි වලකින්ට යයි වදාළ ධර්මයන්ටත් අපේ කීකරු වෙන එක. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ මොහොතේදී අපේ කීකරු භාවය තහවුරු කරගන්න තිබෙන ඊටාම හොඳම ක්‍රමවේදය. ඒත් අපිට සාමාන්‍ය ජීවිතෙත් ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ ගෞරවයෙන් බොහෝ කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ තථාගතයන් වහන්සේට දවසට එක වතාවක්වත් අපිට ගෞරවයෙන් යුක්තව වන්දනාමාන කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට ගිලම්පස දානමය වශයෙන් බුද්ධ පූජාවන් අපිට අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට පූජා කරන්න පුළුවන්. ඒ හැම එකක්ම කරද්දී භාග්‍යවතුන් වහන්සේ ගැන ගෞරවය තමයි තියෙන්න ඕනේ. ඒ බුදු ගුණය ගැන ගෞරවයත් ඒ උතුම් බුද්ධ ඥානය පිළිබඳව බුදු නුවණ පිළිබඳව ගෞරවයත් ඇතුවයි අපි ඒ උතුම් පූජාවන් සිත කරන්න ඕන. උතුම් වන්දනාවන් සිත කරන්න ඕන. අපි විශේෂයෙන්ම මේ තථාගතයන් වහන්සේගේ ශාසනය තුල කටයුතු කරද්දී තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව හික්ම වෙනවා නම් පුහුණු වෙනවා නම් එය තමයි උන්වහන්සේට කළ හැකි ලොකුම ගෞරව සැලකිල්ල. ලොකුම ගරුත්වය. ඉහළම ශාස්ත්‍රූ ගෞරවය කියන්නේ ඒකයි. අපට තථාගතයන් වහන්සේ පිළිබඳව ඉහළම ගෞරවයක් අපේ සිත තුළ ඇති වුණා කියන්නේ අපි අනෙක් ශාස්ත්‍රූවරුන්ට අනෙක් ගුරුවරුන්ට අනෙක් ආගමික කතුවරුන්ට අවමන් කරනවා කියන එක නෙමෙයි. අපි තථාගතයන් වහන්සේ පළමුවත් සරණ ගිහිල්ලා දෙවනුවත් සරණ ගිහිල්ලා තුන්වෙනුවත් සරණ ගිහිල්ලා කටයුතු කරන එක. මොකක්ද සරණ යනවා කියන්නේ? අනුගමනය කරන්න පටන් ගන්නවා කියන එක. උන්වහන්සේ වදාළ විදියට අපි අපේ ජීවිතය දිහා, ලෝකය දිහා, මේ භවය දිහා, සසර භව ගමන පිළිබඳව, භව ගමනින් නිදහස් වීම පිළිබඳව අපි දකින්ට පටන් ගන්න එක. ඒකවේ තථාගතයන් වහන්සේ වදාළ දර්ශනයට අනුව, ධර්මයට අනුව අපේ ජීවිත දිහත් බලන්නට අපි පටන් ගන්න එක. අපව දකින්ට අපි පටන් ගන්න එක. ඒ තුලින් ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ඒ උතුම් මාර්ග ප්‍රතිපදාව තුල, ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි පුළුවන් උපරිමයෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි හික්මෙන එක. අපි පුහුණු වෙන එක. එතකොට අපේ සැබෑ ශාස්ත්‍රූ ගෞරවයකින් කටයුතු කළා වෙනවා. ඒ ශාස්ත්‍රූ ගෞරවය කියන්නේ අවබෝධයකින්,
ශ්‍රද්ධාවකින් ඇති කරගන්න දෙයක්. එතකොට අපි අනික් ආගම් වලට ගරු කරනවා කියන්නේ මොකක්ද? අනික් ආගමික ගුරුවරුන්ට ගරු කරනවා කියන්නේ මොකක්ද? පළවෙනිම එක තමයි අනෙක් ආගමික ගුරුවරුන්ට, අනෙක් ආගමික කතුවරුන්ට අවමන් කරන, පහත් කරන, නින්දා කරන තත්ත්වයට අපි නොවැටී ඉන්නට අපේ ජීවිතය තුළ වීරය කළ යුතුයි. අපට දාර්ශනික නොයකඟතා තියෙන්න පුළුවන්. දාර්ශනිකව දැක්මක් විදියට බෞද්ධයෙකුගේ දැක්මයි අන්‍ය ආගමිකයෙකු දැක්මයි අතර හාත්පසින්ම අහසයි පොළොවයි වගේ වෙනස්කම් තියෙනවා. සාල වෙනස්කම් තියෙනවා. බෞද්ධ දහමට අනුව දේවල් දිහා බලන විදිය, ජීවිතය දිහා බලන විදිය, හොඳ නරක දිහා බලන විදිය ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ වෙනස්කම් පිළිබඳව දාර්ශනික සංවාදයන් කරන්නට කවුරු හරි කෙනෙක් තව කෙනෙක් එක්ක පෙළඹුණොත් ඒක වැරද්දක් ලෙස මා දකින්නේ නැහැ. ඒක ඒ ශාස්ත්‍රූවරුන්ට කරන අගෞරවයක් නෙමෙයි. එකිනෙකාට කරුණු අවබෝධ කරගන්න එහෙම සාකච්ඡා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිනේ සමහර පරිබ්‍රාජකයින්ගේ ආරාමවලට වැඩම කරනවා. වැඩම කළාට පස්සේ උන්වහන්සේගෙන් ඒ පරිබ්‍රාජකයෝ නිගණ්ඨාරාමවලට වැඩම කරපු වෙලාවේ ඒ නිගණ්ඨනාත පුත්‍රතුමාගේ ශ්‍රාවකයෝ, පැවිදි ශ්‍රාවක පිරිස, ගිහි ශ්‍රාවක පිරිස බුදුහාමුදුරුවොත් එක්ක ඔවුන් දරන අදහසත් බුදුහාමුදුරුවෝ පිළිබඳව දරන අදහසත් ගැන කතා කරලා තියෙනවා. විමසලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඊටාම කරුණාවෙන් තමන් වහන්සේගේ අදහස කියලා තියෙනවා. ඒක අවමන් කිරිල්ලක් නෙමෙයි. ඒක අවමන් කිරිල්ලක් නෙමෙයි. ඒක පහත් කිරිල්ලක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටියක කවුරු හරි ගිලිලා ඉන්නව නම් අනුකම්පාවෙන්, කරුණාවෙන් ඒ ගිලිලා ඉන්න තැනින් ඒ යම්කිසි කෙනෙක් වරද්දගෙන තියෙනවා නම් ඒ වැරදිලා ඉන්න තැනින් එයාට කැමතිනම් නිදහස් වෙන්න හරි මාර්ගය තෝරලා දීලා තියෙනවා. එහෙම තෝරා දීම ඒ ශාස්ත්‍රූවරුන්ට, ඒ ශාස්ත්‍රූවරුන්ගේ ශ්‍රාවකයින්ට කරන අවමානයක් නෙමෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් අන්‍ය ආගමකට කිසිදු තර්කානුකූල පදනමක් නැතුව ද්වේෂය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ඔවුන්ගේ යම් යම් ජයග්‍රහණ පිළිබඳව ඇතිවෙන හීනමානය, ඒ ආදී කරුණු මත හිංසා කරනවා නම්, පීඩා කරනවා නම් ඒ තමයි මේ ශාසනයේ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේ. ඒව ප්‍රතික්ෂේප කරනවා. එහෙම හැසිරීම තථාගතයන් වහන්සේගේ ශාසනයේ කවදාවත් අනුමත කරන්නේ නැහැ. අපි අපේ ශාස්ත්‍රූන් වහන්සේට දිවිහිමියෙන් ගරු කරන්න ඕන. ඒකනේ අපි ගාථා කියනකොට, සජ්ජායනා කරන ගාථාවලදීත් අපි සහතික කරන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට භාග්‍යවතුන් වහන්සේගේ සරණ හැර අන් සරණක් නැත කියලා. ඒ අපි අපේ ජීවිතේ අපි මේ භවයේ නිමා කරන තාක්කල් අපි පිහිටා සිටිය සම්මාදිට්ඨිය තුලම, ඒ තථාගත සෙවණ තුලම අපි අපේ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒත් අන්‍ය ශාස්ත්‍රවරුන්ට, ආගමිකයින්ට අපෙන් කිසිදු ආකාරයක හිංසාවක්, පීඩාවක්, අවමානයක් නොවන විදියට කටයුතු කරන්නට අපි උපරිම වග බලා ගන්න ඕනේ බෞද්ධයෝ විදියට. ඒ හොඳට තේරුම් ගන්න. අපේ ශාස්ත්‍රූවරයා කෙරෙහි හැබැයි ගෞරවයක් තියෙනවා නම් අන්‍ය ශාස්ත්‍රූවරුන්ට හිංසා කරන්න, ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් වලට පීඩා කරන්නට අපි යන්නේ නැහැ. ඒක අපි නොකළ යුතු දෙයක්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කළා ධම්මගාරවතානේ.
දෙවැනියට මේ තථාගතයන් වහන්සේ ජීවමාන කාලෙනේ මේ දේශනාව කරන්නේ. එතකොට පළමුවෙන්ම ගුරුවරයාට තමයි කීකරු වෙන්න ඕන. ආධ්‍යාත්මික ගමනක නියැලෙන කෙනෙක්. දෙවැනියට ඒ ගුරුවරයා පෙන්වලා දෙන මාර්ගයට කීකරු වෙන්න ඕනේ. ඒක ධම්මගාරවතා කියලා කියනවා. තථාගතයන් වහන්සේ වදාළ දේශනාවට අපි කීකරු වෙන්න ඕන. මම දන්නවා විශේෂයෙන්ම මේ අද පින්කම සිද්ධ කරන උපාසිකාවත් දීප්තිකා නිරංජලා විජේතුංග මෞතුමියත් ඒ වගේම ගුණසේකර ඒ දරුවාගේ පියාණන් ඒ දෙපළ මේ දරුවාගේ අභාවයට පෙර ඉඳලම ධර්ම මාර්ගය තුල තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පුහුණු වෙච්ච අය, පුහුණු වෙමින් ඉඳපු අය, ආදරණීය පුතණුවන්ගේ හදිසි වියෝවත් එක්ක ඒ ඇත්තෝ තව තවත් ඒ උතුම් මාර්ගයටම එළඹුණා. ඒ ඇත්තෝ බණ දහම් අහනවා, භාවනා කරනවා, තමන්ගේ හිත නිමා ගන්නට උපකාරවත් වෙන ආධ්‍යාත්මික කටයුතු බොහෝමයක ඒ ඇත්තෝ නියැලෙනවා. මොකද දුක හරියටම අත්දැකපු කෙනා තමයි දුකින් නිදහස් වෙන්න වීර්ය කරන්නේ. සසරේ බිය අඳුනගත්තු කෙනා තමයි ඒ සසර බිය නැති කරගන්න වීර්ය කරන්නේ. ඉතින් තමන්ගේ දරුවගේ වියෝවත් එක්ක එයත්ෝ අවබෝධ කරගත්තා තථාගතයන් වහන්සේ වදාළ ධර්මයම තමයි තව තවත් පුහුණු කරගන්න ඕනේ හිත තුල, අවබෝධ කරගන්න ඕනේ කියලා එයත්ෝ අවබෝධ කරගත්තා. තථාගතයන් වහන්සේ වදාළ හැම කරුණක්ම සත්‍ය වුණා නේද කියන එක ජීවිතය ගැන වදාළ, දරුවෝ ගැන වදාළ, මේ ලෝකේ සංස්කාර ධර්ම පිළිබඳව වදාළ ඒ උතුම් ධර්ම කොටාසවල පවතින සර්වකාලීන යථාර්ථය එයත් හොඳින් තේරුම් අරගෙන බොහෝම නිශ්ශබ්දව කලබලයක් නැතුව තමන්ගේ ආධ්‍යාත්මික ගමන ඔවුන් ගමන් කරමින් ඉන්නවා. ඒක අප පුද්ගලිකව දන්න කාරණයක්. ඒ ඇත්තෝ වරින් වර ඒ ආධ්‍යාත්මික කටයුතු වලට අපවත් දායක කරගෙන තිබෙන නිසා, අපවත් සම්බන්ධ කරගෙන තිබෙන නිසා ධර්මය සරණ ගියාම ධර්මයේ කෙරෙහි ගරුත්වයක් ඇති කරගත්තට පස්සේ අපිට දහමෙහි සැබෑ ගෞරවයක් අපේ සිත තුළ පවතිනවා කියන එකේ අදහස තමයි අපි ඒ දහමට අනුව ජීවිතේ දිහා බලන්න පටන් ගන්නවා කියන එක. ජීවිතේ ප්‍රශ්නෙනකොට, ජීවිතේ දුක්ඛ දෝමනස්යන් උපදිනකොට, ජීවිතේ වේදනාවන් ඇති වෙනකොට, පීඩාවන් ඇති වෙනකොට ධර්මයට අනුව ඒ පීඩාවන් දෙස, ඒ වේදනාවන් දෙස, ඒ දුක්ඛ දෝමනස්යන් දෙස බලන්ට, ඒව ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. එහෙම බලන කෙනා, එහෙම ධහම දෙස හොඳ අවධානයක් යොමු කරන කෙනා තමන්ගේ අත්දැකීම් එක්ක දහමට අනුවම අවබෝධ කරනවා මේ හැම ඵලයක්ම හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු දේවල් කියලා. දුක්ඛිත ඵලයනුත්, සුඛය මුල් කරගත්තු ඵලයනුත්, අදුක්ඛ මසුඛ මුල් කරගත්, උපේක්ෂාව මුල් කරගත් අත්දැකීනුත් මේ හැම දෙයක්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා හේතු නිසායි හටගෙන තියෙන්නේ කියලා. හේතු නිසාම සැකසිච්ච ඵලයන් කියලා. මේ දේවල් පවතින්නේ ඒ හේතු තියෙන තාක්කල් විතරයි, ප්‍රත්‍ය තියෙන තාක්කල් විතරයි කියලා වැටහෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒ ධර්මයේ තුල තව තවත් කෙනෙක් තහවුරු වෙනවා. ඒ ධර්මයට ගරු කරනවා කියන්නේ ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුව ජීවිතේ දිහා බලන්ට, ජීවිතේ කටයුතු කරන්ට කෙනෙක් පටන් ගන්න එක. ඔබ, මම, අපි කවුරුත් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ගරුත්වයකින් යුක්තව
කටයුතු කරන අයවලුන් වෙන්න ඕනේ. තථාගත දේශනාවට ගරු කරන කෙනෙක් වුණොත්, තථාගත දේශනාව පුහුණු වෙන ප්‍රගුණ කරගන්න වීරිය කරන කෙනෙක් වුණොත් අපට සැනසෙල්ලක් තිබෙනවා. ලෝකයේ අය සනසවන්ට අපිට අමාරුයි. ලෝකයේ අය අපෙන් බාහිර අයව නිවැරදි කරවන්ට, ඒගොල්ලෝ සුවපත් කරවන්ට ඒක හරි දුෂ්කර දෙයක්. ඒත් අපිට අපේ සැනසෙල්ල හදා ගන්න පුළුවන්. අපට අපේ සුවපත්භාවය ඇති කර ගන්න පුළුවන්. අපේ හිත අපි හදාගත්තොත්. මා ඔබට යෝජනා කරනවා. ඔබට එය කළ හැකි. ඔබ වීර්ය කරනවා නම්, ඔබ වීර්ය කරනවා නම් තථාගත ධර්මයේ පිළිබඳව ඔබට ගරුත්වය අඛණ්ඩව තියෙන්න ඕන. ලෝකෙ පෙරළුණත් ධර්මයට පිටින් ඒ ගැන හිතන්න, දකින්න, කල්පනා කරන්න යන්නේ නැති කෙනෙක් බවට පත් වුණොත් ඔබ සැබෑවටම තථාගතයන් වහන්සේ ගැන, තථාගත ධර්මයේ ගැන ගෞරවයක් ඇති කරගත්තු කෙනෙක්. යම් කිසි වෙලාවක කෙනෙකුට හිතෙනවා නම් අනිත්‍ය දේ නිට්ටයයි කියලා, දුක දේ සැපයි කියලා, මමය මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි දේවල්, මම මගේ ආත්මය කියලා කාට හරි දැනෙන්න හිතෙන්න පටන් ගන්නවා නම් ඒකේ අදහස තව දුරටත් ඔබට ඒ උතුම් ධර්මයේ පිළිබඳව ගෞරවය ඇති කරගන්නට ඉතුරු වෙලා තියෙනවා. මොකද තවම ඔබ මේ ධර්ම මාර්ගය තුල ජීවිතය දකින්න, ලෝකය දකින්න, සසර ගැන දකින්න පටන්ගෙන නම් මතක තියාගන්න, ඔබට කවදාවත් අනිත්‍ය දේ නිත්‍ය කියන සංඥාව උපදින්නේ නැහැ. දුක් සහගත දේ තුල සුඛ සංඥා උපදින්නේ නැහැ. අනාත්ම දේ පිළිබඳව ආත්ම සංඥා උපදින්නේ නැහැ. ඒ සංඥාවන් දුරු වෙනවා අපේ නිවැරදිවම සද්ධර්මයේ වෙත ගරුත්වය ඇති කරගත්තට පස්සේ. බොහෝ දෙනෙකු ශාසනය කෙරෙහි පැහැදීම කියන එක, ශ්‍රද්ධාව කියන එක, ගෞරවය කියන එක බොහෝ වෙලාවට ධර්මය පිළිබඳව නැතුව වෙන කාරණා පිළිබඳව ඇති කරගෙන තිබෙන ආකාරය අපට පේන්න තිබෙනවා. ඒව පේන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික කටයුතු වලින් නෙමෙයි. ඒව පේන්නේ ශාසනයේ ඉන්න පැවිද්දෙකුගේ හරි, භික්ෂුවකගේ හරි, භික්ෂුණියකගේ හරි, උපාසකයෙකුගේ හරි, උපාසිකාවකගේ හරි මොකක් හරි දුර්ගුණයක් මතුවෙච්ච වෙලාවට බොහෝ දෙනෙක් හැසිරෙන විදිය දැක්කට පස්සේ තවම ශ්‍රද්ධාව, ගෞරවය, තථාගත ශාසනය, තථාගත ධර්මයේ කෙරෙහි නෙමෙයි මේ ඇත්තෝ බහුතරයකගේ ඇති වෙලා තියෙන්නේ එක් පුද්ගලයෝ ගැන. ඒ පුද්ගලයෝ අවුල් වෙනකොට, ඒ පුද්ගලයෝ වැරදි පාරේ යනවා පේනකොට ඒ ඇත්තොත් ධර්මය අතාරින්ට හිතන, ශාසනය අතාරින්ට හිතන තත්ත්වයටපත් වෙනවා කියන එක අපිට හොඳට තේරෙනවා. සිහි කල්පනාවෙන් බලනකොට මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ පැහැදෙන්න ඕන තථාගතයන් වහන්සේ ගැන. ඔබට ගෞරවය ඇති වෙන්න ඕන තථාගතයන් වහන්සේ ගැන. මගේ හිත තුලත් මේ පැවිදි ජීවිතය ගත කරන්ට පළමු ගෞරවය ඇති කරගෙන තියෙන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ ගැන. පුද්ගලිකව මේ ලෝකේ අපිට ගෞරවයක්, පැහැදීමක් ඇති කරගෙන කටයුතු කරන්නට සුදුසු කෙනෙක් ඉන්නවා නම් ඒ උතුම් ලෞතුරා බුදුහාමුදුරුවෝ පමණයි. අනෙක් ඕනෑම කෙනෙක් ගැන පුද්ගලිකව ඇති කරගන්න පැහැදීම කලකිරීමකින්, එපාවීමකින් නිමාවෙන්ට තියෙන ඊට කඩ බොහොම වැඩි. මොකද බොහෝ වෙලාවට අපි ඔය පුද්ගලික පැහැදීම් ඇති කරගන්න කෙලෙස් සහිත අයට, රහත් නොවුණු අය ගැන, මගපලලාභී නොවුණු අය ගැනනේ අපේ පුද්ගලික පැහැදීම් ඇති කරගෙන කටයුතු කරන්නේ. අන්තිමට අපිට වෙන්නේ මොකක්ද? ඒ ඇත්තන්ගේ
චූටි චූටි අබල දුබලකන් දකිනකොට අශෝභන හැසිරීම් අශීලාචාරකන් දකිනකොට අපි ඔක්කොම දේවල් ගැන කලකිරෙනවා. ඔක්කොම දේවල් ශාසනික කටයුතු එපා වෙන්න ගන්නවා. ඒක අපිට වැරදීමකින් අපි ඉන්න තැන හින්දා වෙන දෙයක්. ඒ නිසායි මා ඔබට සිහි කරන්නේ තථාගතයන් වහන්සේ ගැන ගෞරවයත් තථාගත ධර්මයේ පිළිබඳව ගෞරවයත් ඔබ තුල දියුණු කරගන්න. එතකොට ඔබට කවදාවත් මොන තරම් අර්බුදකාරී වෙලාවක වුණත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නේ හැම දෙයක්ම ඔබ එතකොට උතුම් සද්ධර්මයට අනුගත වෙලා දකින්ට බලන්ට ඔබ කටයුතු කරනවා. ඒ නිසා ඒ ධර්ම ගෞරවය තමයි දෙවෙනි කරුණ ලෙස ධම්මගාරවතා කියලා ශාසනය පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට සංඝගාරවතා ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි ගෞරවය. කවුද ආර්ය මහා සංඝ රත්නය කියන්නේ? මේ ශාසනයේ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. 8 පුරිස පුද්ගලා. කවුද මේ ශාසනයේ ඉන්න ඒ උතුම් අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ රත්නය කියන්නේ? අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ රත්නය 8ක් ලෙස දක්වන ආර්ය පුද්ගලයෝ ලෙස හඳුන්වලා තියෙන්නේ කවුද? තථාගතයන් වහන්සේ. පළමු කෙනා මහරහතන් වහන්සේ. දෙවැනි ආර්ය උත්තමයා අනාගාමී ඵලයට පත් වෙලා මහරහත් භාවයට පත්වෙන්න වීරිය කරන උත්තමයා. තුන්වෙනි ආර්ය උත්තමයා කවුද? අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. හතරවෙනි ආර්ය උත්තමයා කවුද? අනාගාමී ඵලයට පත්වෙන්න වීරිය කරන සක්‍රුදාකාමී ඵලයෙහි පිහිටපු කෙනා. පස්වෙන්නා කවුද? සක්‍රුදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා. හයවැන්නා කවුද? ඒ උතුම් ආර්ය පුද්ගල මහා සංඝරුවනට ගරු කරනකොට අපි ගරු කරන සෝතාපන්න වෙලා සක්‍රුදාගාමී වෙන්න වීරිය කරන කෙනා. හත්වැන්නා කවුද? උතුම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච උත්තමයා. අටවැන්නා කවුද? උතුම් සෝතාපන්න ඵලයට පත්වෙන්න ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව ඇතුළු ඒ උතුම් වූ ධර්මානුධර්ම ප්‍රතිපත්ති ප්‍රගුණ කරමින් යෝනිසෝ මනසිකාරය පවත්වා ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ පුහුණු වෙන කෙනා අටවැන්නා. එතකොට මේ ශාසනේ ඵල 4කට පත්වෙච්ච ඒ වගේම ඒ ඵල 4 ලබා ගන්නට එක් ඵලයට ගමන් කරන මාර්ගය ප්‍රගුණ කරමින් ඉන්න කියන යුගල වශයෙන් දෙකයිනේ. 4 දෙනා විදියට ගත්තොත් යුගල 2යි. පුද්ගලයෝ විදියට ගත්තොත් 8ක්. ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය තමයි අපි සරණ යන්නේ. එතකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්, අද ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්, අද ඉන්න මෙහෙණින් වහන්සේ කෙනෙක්, කවුරු හරි කෙනෙක් මේ කියන උතුම් වූ ආර්ය මාර්ගය තුල පුහුණු වෙනවනම් තමයි උන්වහන්සේ මේ උතුම් වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ ගණයට අයිති වෙන්නේ. එහෙම නැතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් පූර්ණය කරන්නේ නැති කෙනෙක්, පෘථජ්ජන භාවය තුල සිටින, ඒ වගේම ආර්ය ධර්මය දකින්ට වීරිය කරන්නේ නැති, ආර්ය ධර්මයේ අකෝවිද දක්ෂ නොවුණු, ආර්ය ධර්මයේ අවිනීත නොහික්මුණු සාමාන්‍ය කෙනෙක්. එයා තවම ඒ උතුම් මාර්ගයට ඇවිල්ලා නැහැ. ඒත් එන්ට ඕනෑ කියන ශ්‍රද්ධාවෙන් හැඟීමෙන් හරි ඉන්නවා. තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. හැබැයි අපි හැමතිස්සෙම සරණ යන්න ඕනි කවුද? ඇඳුම විතරක් වෙනස් වෙලා ගිහි
ප්‍රතිපදාව තුලම ලෞකික ප්‍රතිපදාව තුලම ඉන්න අය නෙමෙයි. අපි ආර්ය මහා සංඝ රත්නය සරණ යනකොට අපි සරණ යන්නේ යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයටවත් පත් වෙනවා කියන අරමුණ අදිෂ්ඨානය ඇතුව ධර්මානුධර්ම ප්‍රතිපatti පුහුණු වෙන මේ මාර්ගය වඩන ගුණනන පුරන උතුමන් වහන්සේලා ඉඳලා උතුම් මහරහතන් වහන්සේ බවට පත්වෙච්ච උත්තමයා දක්වා ඒ උතුම් සංඝ පරපුර තමයි අපි සංඝ ගෞරවය ඇති කර ගනිද්දී ගෞරවය ඇති කරගෙන සංඝ සරණ යද්දී සරණ යන්නේ නැත්නම් අනුගමනය කරන්නේ. දැන් මම පෙර සෝතාපන්න වෙන්න වීර්ය කරපු උත්තමයෝ දිහා බලාගෙන ඒ උත්තමයෝ පුහුණු වෙච්ච ආකාරය දිහා බලාගෙන ඒ උතුම් මාර්ගය දිහා බලාගෙන මා පුහුණු වෙනවා නම් මම එතකොට සරණ ගින් තියන්නේ ඒ උතුම් ආර්ය මහ සංඝරත්නය. සක්‍රදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරහත් ත්වයටපත් වෙන්න පුහුණු වුණු උත්තමයෝ ඒ ඵලවලටපත් වෙච්ච උත්තමයෝ ඒ පුහුණු වෙච්ච මාර්ගය උන්වහන්සේලා දෙස බල උන්වහන්සේලා කොච්චර වීරියකින් කොච්චර අදිෂ්ඨානයකින් ඒ උතුම් මාර්ග ප්‍රතිපදාව වඩා ගත්තද ඒ සඳහා වීරය කරාද කියලා කරුණු කාරණා දැනගනිමින් උන්වහන්සේලාගේ උතුම් ජීවිතවල ඒ ලැබපු අත්දැකීම් පිළිබඳව අපදාන පාළියේ උදාන පාළියේ තිබෙන ඒ උතුම් විවරණ විග්‍රහ තව තවත් කියවමින් ඒව තේරුම් ගනිමින් ඒ තුල ඒ ඇතිවෙන අවබෝධය ඇතුලේ මාගේ සිතෙත් අදිෂ්ඨානයක් ඇති කරගෙන මාත් මේ උත්තමයාණන් වහන්සේලා පත්තුණු තත්වෙට පත්වෙන්ට මගේ හිත හදා ගන්නවා මගේ හිත පුහුණු කර ගන්නවා ඒ සඳහා මම වීරිය කරනවා කියන අදිෂ්ඨානයෙන් මා කටයුතු කරනවා නම් ඔබ කටයුතු කරනවා නම් අපි උතුම් සංඝ සරණ ගියපු ඇත්තෝ. සංඝ සරණ යනවා කියන එක අපි ඒ විදියට හරියට අවබෝධ කර ගන්න ඕන. ඒ විදියට අපි තේරුම් ගන්න ඕන. නැතුව සංඝ රත්නයේ සරණ යද්දී එක් පුද්ගලයෝ විදියට සංඝ රත්නයේ සරණ යන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ කොතනකවත් දේශනා කළ නැහැ. කිසියම් හාමුදුරු කෙනෙක් පුද්ගලිකව සරණ ගියොතින් උන්වහන්සේ නිසාම මේ ශාසනය එපා වෙන දවසකුත් එන්න පුළුවන්. ඒ හින්දා ඔබ පුද්ගලිකව නම් බුද්ධං සරණං ගච්ඡාමි බුදුහාමුදුරුව සරණ යන්න. සංඝ රත්නයේ සරණ යන්න. එතන තනි පුද්ගලයෙක් නෑ. රහත් වෙච්ච රහත් බවට පත් වෙන්න ඒ මාර්ගයට ප්‍රවේශ වෙච්ච අනාගාමී වෙච්ච අනාගාමී වෙන්න ඒ මාර්ගයට ප්‍රවේශ වෙච්ච සක්‍රදාගාමී වුණු සක්‍රදාගාමී වෙන්න ඒ මාර්ගයට පිළිපන්න සෝතාපන්න වුණු සෝතාපන්න මාර්ගයට පිළිපන්න ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. එතකොට කවදාවත් හිතේ කලබල ඇති වෙන්නේ නැහැ. හිතේ කලබල ඇති වෙන්නේ නැහැ. හිතේ අසහනයන් ඇති වෙන්නේ නැහැ. මහා සංඝරත්නයේ දුර්ගුණ වර්තමානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාගෙන් බොහෝම අතලොස්සකගේ දුර්ගුණ අඩුපාඩුකම් වෙනදට වඩා මේ සමාජ මාධ්‍ය බලවත් නිසා එළියට එනවා. එළිදරව් වෙනවා. ඉතින් මේ එළිදරව් වෙන පැවිද්දෝ දිහා බලලා මුළු මහා සංඝරත්නයම එවැනි ගති සහිතයි කියලා ගණන් හදන එක ඒක ඉතින් තමන්ගේ කැමැත්තක්. ඒක හැබැයි යුක්තියුක්ත නෑ. ගෙදරක සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එක්කෙනෙක් තාම දුර්ගුණ සහිතව ඉන්නවා. හැබැයි අනෙක් 3 දෙනාම එහෙම නෑ. හැබැයි ඔබ හිතන්න. ඒ ඔබේ ගෙදර ඉන්න හොරකම් කරන, වැරදි කාමයට යන, බොරු කියන, මිනිස්සු විනාශ කරන්නට කටයුතු කරන එක්කෙනෙක් නිසා ඔබේ පවුලේ ඔබ ඇතුළු අන් සියලු දෙනාම
දුර්ගුණ සහිත අය ලෙස වැරදි කරන අය ලෙස කවුරු හරි කෙනෙක් හංවඩු ගහනවා නම් ඒක කොච්චර අනුවන ක්‍රියාවක්ද? ඇත්තටම එවැනි හැසිරීම් වල නියැලෙන අයට අනුකම්පා කරන එක තමයි හොඳම දේ. මොකද ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. මං ඉල්ලා සිටිනවා වරින් වර මා දකිනවා මගෙත් තව සායනහන්සලා කීප දෙනෙකුගෙත් ඡායාරූප එකතු කරලා බොහෝම වර්ණනාත්මක දේවල් සටහන් කරලා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරනවා. අනිත් සායනහන්සලගේ ඡායාරූප එහෙම පළ කරගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නම් කියන්නේ මා කෙරෙහි නම් කවුරුවක්වත් එහෙම පුද්ගලිකව විශේෂ පැහැදීම් ඇති කරන්නට උනන්දු නුනට කමක් නැහැ. මොකද ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මා කෙරෙහි පුද්ගලිකව පැහැදුනා කියලා ඔබට මොනව ලබා ගන්නටද? ඒ මට ඇති ප්‍රතිඵලය මොකක්ද? ඒ නිසා යම් කිසි කෙනෙක් අපි දේශනා කරන ධර්ම කරුණක් අහලා බුදුහාමුදුරුවෝ ගැන පහදිනවනම්, සද්ධර්මය ගැන පහදිනවනම්, මේ ධර්මයේ පුහුණු වෙලා මාර්ගඵල නිවන අවබෝධ කරගත්ත හෝ ඒ ආර්ය මාර්ගය තුල තහවුරු වෙච්ච ඒ උත්තමයෝ ගැන පහදිනවනම් ඒකට මම සාදු කියලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඒත් මගේ ඡායාරූපය දාලා අනවශ්‍ය තරම් වර්ණනා කළා උඩට මතු කර කටයුතු කරන එක ඒක යුතු දෙයක් නෙවෙයි. මං හිතනවා මේ බෞද්ධයෝ අපිට තියෙන ආදරයට ගෞරවයට වෙන්න ඇති. ඒ වුණත් ඒක කරන්න හොඳ දෙයක් ලෙස මම පුද්ගලිකව හිතන්නේ. එහෙම කවුරුත් පුද්ගලයව මතු කරන්න එපා මේ ශාසනය. ඒක කවදා හරි ප්‍රශ්නයක්. ඒක කවදා හරි ලොකු අනතුරකින් නවතින්නේ. ඒ නිසා සංඝ රත්නයේ සරණ යන්න. තුන් කාලයටමයිති ආර්ය මහ සංඝ රත්නය. ඒ උතුමන් වහන්සේලා සරණ යන්න ඔබ. ඒ ප්‍රමාණවත්. කවුරු හරි හාමුදුරු කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වීඩියෝ හරි ඡායාරූප හරි මොනවා හරි දාලා එහෙම ලොකු සමාජ කැළඹීම් ආව කියලා ඔබ කලබල වෙන්න එපා. ඒවට ප්‍රතිචාර ලෙස හොඳ හාමුදුරුවරු එහෙම කියලා එහෙම කීප නමක් මතු කරන්න යන්න එපා. ඒක නොකළ යුතුයි. ඒක බුද්ධිමත් ක්‍රියාවක් නෙමෙයි. ඒක ගැන මා ඉල්ලා සිටිනවා ඔබ ඒ ගැන ගැඹුරු අවධානයක් යොමු කරන්න කියලා. විශේෂයෙන්ම මේ ශාසනය ඇතුලේ පුද්ගල චරිත මතු කරන එක යහපත් දෙයක් නෙමෙයි. ඒකෙන් හොඳ අල්පයක් වෙනවා නම් විශාල ප්‍රමාණයක් ඒකෙන් සිද්ධ වෙන්නේ මතක තියාගන්න ඕනේ අයහපතක් කියන එක ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ හොඳට අවබෝධ කරගන්න ඕන. ඒකෙන් සිද්ධ වෙන්නේ අයහපතක් කියන එක. වැඩිපුර වෙන්න පුළුවන් අවඩක්. මොකද කෙලෙස් සහිත ඇත්තෝ කොතෙන්ට ගමන් කරයිද, කොයි මොහොතේ වරදීද, පැටලෙයිද කවුද දන්නේ? බුද්ධිමත් වෙන්න. මහා සංඝ රත්නයේ සරණ යන්න. මහා සංඝ රත්නයේ සරණයි කියපො මහා සංඝ රත්නයට ගරු කරන කෙනෙක් වෙන්න. එක් පුද්ගලයින්ට නෙමෙයි. හැම හාමුදුරු කෙනෙක්ම පුද්ගලිකව කැප වෙන්න ඕන. මේ ශාසනයට ගෞරවයක් ලැබෙන විදියට තමන්ගේ ඇවතුම් පැවතුම් තියාගන්න. ඒක අපේ වගකීමක්. තථාගතයන් වහන්සේගේ ශාසනයට අගයක් ලැබෙන විදියට, තථාගත ධර්මය ගැන කෙනෙක් පහදින විදියට අපේ ඇවතුම් පැවතුම් තියාගන්න අපි පුහුණු වෙන්න ඕන. අපි ඉතින් සමහර වෙලාවට කොච්චර පරිස්සමින් කටයුතු කළත්, කොච්චර සිහි කල්පනාවෙන් කටයුතු කරත් සමහර අය අපි කිව්වා කියලානේ සමහර ලාවට අපේ ඡායාරූප දාලා වෙනමම Facebook පවත්වගෙන යනවා.
අපේ ඡායාරූපය දාගෙන වෙනමම ප්‍රචාරණ ක්‍රමවේද ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. ඒගොල්ලෝ හොඳ හිතින් වෙන්න පුළුවන් ඒ දේවල් කරන්නේ. නමුත් සමහර ලියන කාරණා නිසා අපිට පුද්ගලිකව වෙන හානිය ඒක දරා ගන්න පුළුවන්. හැබැයි ශාසනයට කරන අවමන් ටික, ශාසනයට කරන අගෞරව මිනිස්සු ඒක කොච්චර හානියක්ද. ඒ නිසා මා යෝජනා කරනවා කරුණා කරලා ඔබ අපි නොකියපු දෙයක් කීවා කියලා හෝ අපි කියනවා වගේනේ, මා කියනවා වගේ මගේ ඡායාරූපය දාලා කවුරු හරි කාගේ හරි අදහසක් කියන්න ඒක එපා. ඔබ ඔබේ අදහස් කියන්න. ඔබට හයිය තියෙනුනේ ඔබේ අදහස් කියන්න. ඒ ඇයි එතෙන්ට මගේ රූපය හරි වෙන කාගේ හරි රූපයක් දාන්නේ මොකටද? ඔබට තියෙනවා නම් යම් හොඳ අදහසක් ඔබ ඒක පෙනී හිටලා කියන්න. කාගේවත් රූප වලින් ඒක කියන්න යන්න එපා. මොකද එතකොට බැනුම් අහන්නේ, නින්දා විඳින්නේ, අපහාස විඳින්නේ ඔබ නෙමෙයි. ඒ ඡායාරූපේ අයිති කෙනා. මොකද මිනිස්සු අනුවණයි. මිනිස්සුන්ට සිහි කල්පනාවක් නැහැ. මේක කාගේද? මේක මේ හාමුදුරුවන්ගෙමද? මේ හාමුදුරුවෝ මේක කියලාද? ඒව එකක්වත් හොයන්නේ නැහැ මිනිස්සු. අම්මා මොනතුව බයිනවා. නින්දා කරනවා, අපහාස කරනවා, අසභ්‍ය වචන කියනවා, පරුස වචන කියනවා. ඔක්කොම කර බනිනවා. ඒයි මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ මේ රූපේ තියෙනවා. මෙයාගේ තමයි. ඒ නිසා මා ඔබට සිහි කරනවා තාම බුද්ධිමත්ව ඔබ මේ පුද්ගල ප්‍රතිරූප මත මේ ශාසනය තුළ පහදින්ටවත් අපහදින්ටවත් යන්න එපා. මේ ශාසනය ගැන එවගේ පුද්ගල ප්‍රතිරූප මත ගෞරවය හෝ අගෞරවය ගොඩනගා ගන්නට යන්න එපා. ඔබ බෞද්ධයෙක් නම් ඔබ දිවිහිමියෙන් බුදු සරණ යන්න. දිවිහිමියෙන් දහම් සරණ යන්න. දිවිහිමියෙන් සංඝ සරණ යන්න. තුනුරුවන් සරණ යන ඔබට කවදාවත් පුද්ගලයෝ ඒ පුද්ගලයින්ගේ බැබලීම්, පුද්ගලයන්ගේ පිරිහීම් මත ඔබේ නිවන් මඟ පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සබුද්ධිමත් වෙන්න. ඒ ගැන ඔබ හිතන්ට කියලා යෝජනා කරනවා. තුන්වෙනි කාරණේ. තථාගත ලෞතර බුදුහාඳුරුව අපිට දේශනා කරනවා මේ ශාසනය ඇතුලේ පිරිහෙන්නේ නැතුව අපිට ඉන්න ඕන නම් සික්ඛාගාරවතා අපට උතුම් භාග්‍යවතුන් වහන්සේ වදාළ සීලය ගැන ගෞරවයක් තියෙන්න ඕනි කියලා. සීලය ගැන ගෞරවයක් තියෙන්න ඕනි කියලා. අපි බෞද්ධ ධර්මය අනුගමනය කරන කෙනෙක් නම් සීලය ගැන ගෞරවයක් අපිට තියෙන්න ඕන. අපට ශික්ෂාපද සම්බන්ධව දැනෙන හැඟීම අවමන් සහගත හැඟීමක් න. විසුළු සහගත හැඟීමක් න. පහත් කරන සුළු හැඟීමක් න. ඒක මතක තියාගන්න. ඒක අපි නිවැරදිවනේ. ඒක අපි නිවැරදිව මේ තථාගත ධර්මය අවබෝධ කරගෙන ඇති කරගත්තු ශ්‍රද්ධාවක් ගෞරවයක් වන්නේ නැහැ. ඒක නිවැරදි එකක් නෙමෙයි. එනිසා ශික්ෂාපද සම්බන්ධව අපිට අවබෝධයකින් ගෞරවයක් ඇති වෙන්න ඕන. මේ තථාගත ශාසනයේ අපිට බුදුහාමුදුරුවෝ වලකින්ට කියලා වදාළ දේවල් තියෙනවානේ. ඊළඟට අපිට පුහුණු වෙන්න කියලා වදාළ දේවල් තියෙනවා. ඒ වලකින්ට වදාළ දේවල් වලින් වලකින්නට නම් ඒව ගැන අවබෝධ කරගෙන ඒ ශික්ෂාපද ගැන ගෞරවයක් අපිට ඇති වෙන්න ඕන. මේකෙන් වැළකුණොත් ලොකු යහපතක් මට සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට ගෞරවයක් ඇති වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපිට සමාදන් වෙන්න කියලා වදාළ දේවල් ගැන. මේක සමාදන් වුණොත්, මේක මම පුහුණු වුණොතින් මට ලොකු යහපතක්, ලොකු ශාන්තියක්, ලොකු සැනසීමක් ලැබෙනවා කියන ඒ විශ්වාසය, ඒ පැහැදීම, ඒ ගෞරවය අපට ශික්ෂාපද ගැන තියෙන්න ඕන. හැබැයි ශික්ෂාපද ගැන තේරුම් ගනිද්දි සහ අර්ථකථන කරද්දී අපිට ඕන අර්ථකථන කරන්න බෑ.
පසුගිය දවසක මා දැක්ක තරුණියක්නේ. එයා මත් වතුර විකුණනනේ සුරාව විකුණන ස්ථානයකට ගිහිල්ලා එතෙන්ට යන්න ඉතින් සුරාව මිලදී ගන්නටනේ. එවින් එකක ඡායාරූප කීපයක් පළ වෙලා. එතකොට ඒ ඡායාරූප දාලා එක්කෙනෙක් මම ලියනවා වගේ මගේ රූපෙත් දාලා මම ලියනවා වගේ ලියලා. මොකද්ද ලියලා තියෙන්නේ? එයා ලියලා තියෙනවා. පස්වෙනි සිල්පදය කඩනව නම් මේ කාන්තාව අනිත් සිල්පදත් අනිවාර්යෙන්ම කඩනව ඇති. මම කියනවා වගේ කියලානේ. ඉතින් දැන් ඒක බුදුදහමට එකඟ අදහසක්ද? එක සිල්පදයක් කඩන කෙනෙක් ඔක්කොම සිල්පද කඩනවාමයි කියලා කාට හරි කියන්න පුළුවන්ද දහමට අනුව? මට කියන්න පුළුවන්ද වෙන කාට හරි කියන්න පුළුවන්ද? කියන්න බෑ. අනිත් එක ඒ දරුවා බෞද්ධද අබෞද්ධද අපි දන්නවද? අපි දන්නෙත් නෑ. එතකොට අපිට එහෙම කාටවත් කාගේවත් සීලය ගැන චරිත සාතික දෙන්න පුළුවන්ද? අපිට එහෙම චරිත සාතික දෙන්නත් බෑ. කොහොමද එතකොට අපි එහෙම නිර්වචන කරන්නේ? මේකේ තියෙන නරකම දේ තමයි මම කිව්වා කියලා මගේ පින්තූරුවක් දාලා තමයි අදහස ලියලා තියෙන්නේ. එතකොට ඔක්කොම කරන නින්දා අපහාස ටික ඒවට බනින බැනිලි ඒ ඔක්කොම මට තමයි. නමුත් ඒක මට කිසිම අදාළත්වයක් නැති මම දන්නේවත් නැති Facebook කිනුමක ප්‍රචාරය වෙන දෙයක්. නමුත් දැන් ඒකේ මම දකින දේ ඒ වැරදි අදහසක් නේ ඒක. ඒ දරුවට කරුණු පුද්ගලිකව අවබෝධ කරලා කවුරු හරි කෙනෙක් එයා එතනින් වළක්ව ගන්නව නම් ඒක ඒ දරුවට කරන උදව්වක්. අපිට අනිත් එක ඉතින් මිනිස්සු බොනවද නානවද ඉතින් අපිට මොකද? වයින් ස්ටෝර්ස් එකෙන් ගත්තත් එකයි සුපර් මාකට් එකට ගිහිල්ලා ගත්තත් එකයි ඒක ගන්න අය ගනි. අපිට ඒක අදාළ නැහැ. ඒක ඔබේ කැමැත්තක්. බණ දහමට අනුව අපිට කියලා දෙන්න පුළුවන් එකම දේ කාන්තාවෝ ඇබ්බැහි වුණත් පිරිමි ඇබ්බැහි වුණත් හාන්දුරුලා ඇබ්බැහි වුණත් ගිහියෝ ඇබ්බැහි වුණත් කවුරු ඇබ්බැහි වුණත් ඉතින් පිරිහිල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඒගොල්ලොන්ට තර්ක කරන්න පුළුවන් නෑ අපිට සතුට තියනවා කියලා. ඉතින් අපිට ඒකට කරන්න දෙන බුදුහාමුදුරුවෝ කියපු දේත් වෛද්‍යවරු කියන දේත් විතරනේ අපිට කියන්න පුළුවන් ওই විෂය ගැන. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධනය පිරිහෙනවා, කීර්තිය නැති වෙනවා, විශ්වාසය නැති වෙනවා, සෞඛ්‍ය තත්ත්වය පිරිහීමටපත් වෙනවා. ඔය කාරණා බුදුහාමුදුරුවෝ සුරාවෙහි ආදීනව ලෙස පෙන්වලා දුන්නා. අපි ඒ ටික කියලා දෙනවා. ඒක පොදුවේ කියලා දෙන්න කැමති නම් පිළිගන්න පුළුවන්. එහෙම පිළිගන්නේ නැති කෙනෙකුට නොපිළිගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්තක් නේ. හැබැයි මා ඉල්ලා සිටිනවා අපි ධර්මය තුල උගන්වපු මේ සිල්පද ගැන අර්ථකථන කරනවා නම් ඒව කරන අය ගොඩාක් පරිස්සම් වෙන්න. බුදුහාමුදුරුවෝ ශික්ෂාපද සම්බන්ධව වදාළ දේවල් කියන්නේ. අතෝ ශික්ෂාපද තමන්ට ඕනි විදියට තමන් ආස විදියට අර්ථකථනය කරන්න ගියොත් ලොකු අර්බුද හට ගන්නවානේ. ඒකෙන් තථාගතයන් වහන්සේටත් අපි අවමානයක් වෙන විදියට කටයුතු කළා වෙනවානේ. අවැඩක් වෙන විදියට කටයුතු කළා වෙනවා. මොකද තථාගතයන් වහන්සේ කොතනකවත් එක ශික්ෂාපදයක් කැඩුනොත් එයාගේ ඔක්කොම සිල් ටික දුර්වල වෙනවා අපිරිසිදු වෙනවා කියලා නෑනේ. එයා සත පහකට විශ්වාස කරන්න බෑ. එක සිල්පදයක් කැඩුවොත් අනිවාර්යයෙන්ම එයා අනිත් ටිකත් කඩනවාමයි කියලා කොහොමද කියන්නේ? එහෙම කියන්න බෑ. එතෙන්ට අපිපත් නොවිය යුතුයි. ප්‍රාණඝාත කරන කෙනා ගැනවත්, හොරකම් කරන කෙනා ගැනවත්, වැරදි කාමයට යන කෙනා ගැනවත්, බොරු කියන කෙනා ගැනවත්, සුරාව බොන කෙනා ගැනවත් අපිට එහෙම චරිත සාතික ලියන්න බෑ. එහෙම කොහොමද ඒක කරන්නේ? එනිසා ඔබ ශික්ෂාපද කෙරෙහි ගෞරවය ඇති කරගත යුත්තේ ඒ පිළිබඳව හොඳ අවබෝධයකින්.
බුදුහාමුදුරුවෝ අපට වලකින්ට කියලා කියන ඔය ශික්ෂාපද, ඒ කියන්නේ නොකර ඉන්න කියලා දේශනා කරන කොටස තුල තියෙන අපිට අකුසල කර්මයක් රැස් වෙනවා කියන එක. සුරාව නම් අකුසල කර්මපත අතරට පෙන්වලා දීලත් නැහැ. ඒක තියෙන පිරිහෙන ධර්ම වලට. නේ? දස කුසල කර්මපත අතරත් දස අකුසල කර්මපත අතරත් පෙන්වලා දීපු ශික්ෂා තියෙනවා. එතකොට පන්සිල් සමාදන් වෙනකොට පැරණි ಭಾರತයේ තිබිච්ච ඒ මිනිසුන්ට හික්මෙන්ට වදාළ පොදු ශික්ෂාපද 5ක් තමයි අදත් භාග්‍යවතුන් වහන්සේ තේ අනුමත කළා තිනවා. ආටානාටිය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මේ සිල්පද 5ම දේශනා කරපු බව සඳහන් වෙනවානේ. පානාති පාතා වේරමණියා ධම්මං දේසේති. අදින්නා දානා වේරමණියා ධම්මං දේසේති. කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති. මුසාවාදා වේරමණියා ධම්මං දේසේති. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණියා ධම්මං දේසේති. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවාය මේ ශික්ෂාපද 5 ආරක්ෂා කරන්නත් මේ පව් පහෙන් වලකින්ටත් කියලා ආටානාටි සූත්‍රය අපිට දකින්න ලැබෙනවානේ. මේ පංච දුස්චරිතයෙන් වලකින්ට කියලා. ඒක හරි. එහෙම වුණාට බුදුහාමුදුරුවෝ කොතනකවත් ස්ථිර කරලා කියලා නැහැ මේ ශික්ෂාපදේ කඩන කෙනා මේකත් කඩනවාමයි කියලා. යම් ශික්ෂාපදයක් කැඩෙනකොට අනිත් ශික්ෂාපදයේ සම්බන්ධවත් බලපෑමක් එන්න පුළුවන්. හරියට මේ දරමිටියක එක කෝටුවක් ගත්තාම අනිත් කෝටුත් බුරුල් වෙන්න පටන් ගන්නවා වගේ බලපෑමක් එනවා. ඒකෙනුත් කියන්නේ අර ටික ඉවරයි කියලා. එහෙනම් බුද්ධිමත් වෙන්න. අපි සිල්පද තමයි රකින්න ඕන හරියට අවබෝධ කරගෙන. සීලය කෙරේ අපිට ගෞරවයක් තමයි තියෙන්න ඕන. පැවිද්දට, ගිහියට අපි කාට ගරුත්වයක් තියෙන්න ඕන සීලය පිළිබඳව. සීලය පිළිබඳව තිබෙන ගරුත්වයත් එක්ක අපි තවම අපිට සියලු ශික්ෂාපද ආරක්ෂා කරගන්න බැරි වුණත් අඩුම පන්සිල් පද 5න් එකක් හරි රකින්න කෙනෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඒ එක සිල්පදය හරි ඔබ රකින්නවා නම් ඒකත් ඔබට පිහිටක් වෙන බව ධර්මයට අනුව කියන්න පුළුවන්. එකක් හරි රකින්නවා නම් ඒකත් පිහිටක්. ඒකත් ඔබට මේ සසර ගමනේ සුවපත් වෙන්න ආධාරයක්, අනුග්‍රහයක්. අනිත් එක ඔබ එක ශික්ෂාපදයක් හරි ආරක්ෂා කරනවා කියන එකේ අර්ථය මොකක්ද? ඒකේ අර්ථය තමයි ඔබ ඊටාම ශ්‍රද්ධාවකින්, ගෞරවයකින් සීලයට ගරු කරනවා, සීලය විශ්වාස කරනවා කියන එක. ඒකනේ ඔබ එක ශික්ෂාපදයක් හරි රකින්න බලන්න. ශික්ෂාපද 5ම ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. දස අකුසලයෙන්ම තාම වලකින්න තත්ත්වයට හිත හැදිලා නැති වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ එක ශික්ෂාපදයක් හරි ආරක්ෂා කරගන්නවා කියන්නේ ඔබ ශික්ෂාව පිළිබඳව, සීලය පිළිබඳව ලොකු ගරුත්වයක් තියෙන කෙනෙක් කියන එක තමයි ඒකේ අදහස. ඒ නිසා සික්ඛාගාරවතානේ සීලය කෙරෙහි ගෞරවයත් මේ නිවන් මඟ තුල, මේ ශාසනික වැඩපිළිවෙල තුල, මේ ආධ්‍යාත්මික ගමන තුල ඔබ පිරිහෙන්නේ නැතුව ඉන්න ඔබට ගොඩක් උදව් වෙන ධර්මයක්. තුන්වෙනි ඊළඟ කාරණය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සමාධිගාරවතා. සමාධිය කෙරෙහි ගරුත්වය. ඒක චිත්ත ඒකාග්‍රතාවයනේ. ධ්‍යාන මට්ටම් වෙනම විග්‍රහ කරලා තියෙනවා ශාසනයේ. හැබැයි පොදුවේ ගත්තොත් සීලයෙන් සිද්ධ වෙන්නේ තදංග පහන. తాවකාලිකව හරි අපේ ආවේග ටික, කෙලස් ටික පාලනය වීමනේ සීලයෙන් වෙන්නේ. සමාධිමත් භාවයේ තුල තමයි විකම්බන පහන. දීර්ඝ කාලයකට දරුණු නපුරු කෙලස් පවා දැඩි ලෙස යටපත් කරපු තත්වයකට අපේ හිතපත් වෙන්නේ සමාධිමත් වෙනකොට. හිත ඒකාග්‍ර වෙනකොට. රකුසල තත්වයන් බැහැර වෙලා ගිහිල්ලා මේ සිතේ නොවිසුරුණු බවක්, නොකැළඹුණු බවක්,
ඒකාග්‍ර බවක්, සමාධිමත් බවක්, සමාහිත බවක්, සංසිඳුණු බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක ඔබට යථාර්ථය දකින්න, සත්‍ය දකින්න මහා අනුග්‍රහයක් වෙන දෙයක්. අනුග්‍රහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රය තුල පෙන්වලා දෙනවා සමාධිමත් භාවය, චිත්ත ඒකාග්‍රතාවය කොච්චර අපිට උපකාරවත් වෙනවද කියලා උතුම් නිවන අවබෝධ කරගන්න. අනුග්‍රහක ධර්ම. සමාධිය පිළිබඳව, ඒකාග්‍රකම පිළිබඳව අවමන් සහගත සිතුවිලි තියෙන කෙනෙකුට සමාධිමත් බව, චිත්ත ඒකාග්‍රතාවය කියන එක පහත් කරන, වැඩකට නැති ධර්මයක් කියලා පෙන්වන කෙනෙකුට තථාගත ශාසනය තුලදී තේරවාදී ධර්මයට අනුව නම් ඒ උතුම් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද සමාධියට ගරහන්න බෑනේ. සමාධිය පහත් කරන්න බෑ. සමාධියට අවමන් කරන්න බෑ. හැබැයි සමාධිය නිවන නෙමෙයි. සමාධිය පරම විමුක්තිය නෙමෙයි. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ, හිත එකඟතාවයටපත් වුණා කියන්නේ සියලු දුකින් නිදහස් වුණා කියන එක නෙමෙයි. ඒ වගේ අනුවන අදහසකට සමාධිය සම්බන්ධ වෙන්න හොඳ නැහැ. ඒ සමාධිමත්කම, හිතේ එකඟකම, නොයසුරුණුකම, ධ්‍යාන මට්ටම් වලට අපි පැමිණිලා තිබෙන එක මේ සසරෙන් නිමෙන්ට දරන වීරියට, නිදහස් වෙන්න තියෙන වීරියට, දරන වීරියට අනුග්‍රහයක්, උදව්වක්. ඒක අනුග්‍රහ කරගන්න පුළුවන් ඒට. ඊළඟට මාර්ගඵලයක් අවබෝධ වුණේ නැතොත්, අපි සමාධිමත් තත්වයක ඉන්නකොට අපවත් වුණොත්, මිය ගියොත් අපිට බඹතලයන්හි උප්පත්තිය ලබන්න, බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන්න ඒ උපකාරක ධර්මයක් වෙන බව ශාසනය උගන්වනවා. ඒ නිසා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන ගෞරවයෙන් යුක්තව චිත්ත ඒකාග්‍රතාවය අපේ දියුණු කරගන්න. සිතේ සමාධිමත් බව දියුණු කරගන්න. ඒකාග්‍ර බව ඇති කරගන්න. ඒකට අපි වීරය කළ යුතුයි. බණ අහද්දී හිත ඒකාග්‍ර කරගෙන බණ අහන්න ඕන. සිතේ බාහිර විතක්ක ਵਿਚාර ඇති නොවන විදියට ධර්මයේ පිළිබඳවම, කුසලයේ පිළිබඳවම, කුසල විතර්කයන්ම, ඒ පිළිබඳව ਵਿਚාරයන්ම, ඒ නිසාම ඇති වෙච්ච සුඛයම ඇති කරගන්න අපි වීරිය කරන්න ඕන. භාවනා කරමිනුත්, දහම් ශ්‍රවණේනුත් මේ උතුම් ඒකාග්‍රතාවය අපට දියුණු කරගන්න පුළුවන් තථාගත ධර්මයට අනුව. ඒට අපි වීරිය කරන්න ඕන. ඒ ගැන ගරුත්වයක් තියෙන්න ඕන. මේ ශාසනේ පිරිහෙන්නේ නැතුව ඉන්න නම්, මේ ශාසනේ දියුණුව කරා යන්න නම්, ගෞතම බුදු සසුනේ හෙවණක්, පිහිටක්, ආධාරයක් ලබන්නට නම් මම ඔබට සිහි කරනවා, ඔබ එවැනි ප්‍රතිපදාවක පිහිටලා ගරු කර යුතු කෙනෙක් වෙනවා. ඊළඟට සෝවචස්සතා කියලා කිව්වේ කීකරුකම කියන එක. ඇත්තටම කිව්වොත් ඉහත සඳහන් කරපු ශාස්ත්‍රු ගෞරවය, ධර්ම ගෞරවය, ආර්ය මහ සංඝරත්නය කෙරේ ගෞරවය, සිල්පද කෙරේ ගෞරවය, සමාධිය කෙරේ ගෞරවය කියන මේ ගෞරවය සහිතව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා කීකරු කෙනෙක් තමයි. සෝවචස්සතා. එයා කීකරු කෙනෙක්. ඒ කීකරුකම තමයි මේ ශාසනයේ නිමෙන්ට සැනසෙන්ට උදව් වෙන කීකරුකම. මේ ශාසනය වඩන්ට කියලා වදාළ දේවල් වඩනව නම්, වලකින්ට කියලා වදාළ දේවල් වලින් වලකිනව නම්, එතනම ඔබ තථාගතයන් වහන්සේට කීකරු වීම නෙමෙයිද? එතනම ඔබ තථාගත ධර්මයට කීකරු වීම නෙමෙයිද? එතනම ඔබ ආර්ය මහා සංඝරත්නයට කීකරු වීම නෙමෙයිද? එතනම ඔබ සීලයට කීකරු වීම නෙමෙයිද? හොඳට තේරුම් ගන්න. එතනම තියෙන්නේ ඔබ සමාධිමත් බවට කීකරු වීමනේ. එනිසා කීකරුකම කියන්නේ සරලව මේ දහමට, විනයට කීකරු වෙන එක.
දහමට විනයට කීකරු වෙන එක. දහමට විනයට කීකරු වෙච්ච කෙනා අම්මටත් කීකරු වෙච්ච කෙනෙක් වෙනවා. අම්මත් ඉන්නේ ධර්ම විනය තුල නම්, තාත්තත් ඉන්නේ ධර්ම විනය තුල නම්, තාත්තට කීකරු අම්මට කීකරු දරුවෙක් දහමට කීකරු වෙනකොට නිර්මාණය වෙනවා. ගුරුවරයාට කීකරු දරුවෙක් දහමට කීකරු වෙනකොට දහමේ උගන්වපු වේරමණී වලකින්ට කියපු දේවල් වලින් වලකිනකොට, සමාදන් වෙන්න කියපු දේවල් සමාදන් වෙනකොට නිර්මාණය වෙනවා කීකරු කෙනෙක්. එතකොට තථාගත ශාසනයේ කීකරුකම කියන්නේ ළමයින්ට විතරක් ඇති කරගන්න වදාළ එකක් නෙමෙයි. තථාගත ශාසනයේ නේද කීකරුකම කියලා කියන්නේ වැඩිහිටියොත්, දරුවොත්, ඒ විතරකුත් නෙමෙයි, තවදුරටත් කියොත් ගිහියොත්, පැවිද්දොත්, උගත්තුත් නුගත්තුත් කවුරුත් ඇති කරගත යුතු ධර්මයක් කීකරුකම කියන එක. කීකරු වෙන්නේ මේ වයස දක්වා කියලා වයසක් තථාගත ශාසනය උගන්වන්නේ. තථාගත ශාසනය උගන්වන්නේ ඔබ උතුම් නිවන අවබෝධ කරන කම්ම දහමට විනයට කීකරු විය යුතුයි. අනුගත විය යුතුයි. සබ්බ පාපස්සකරණං සියලු පවින් බැහැර විය යුතුයි. ඒ තමයි පළවෙනි කීකරුකම. කුසලස්ස උපසම්පදා කුසල ධර්මයන් සම්පාදනය කරගත යුතුයි. දෙවනි කීකරුකම. සචිත්ත පරියෝදපනං හිත සම්පූර්ණයෙන්ම දමනය කරගත යුතුයි. උතුම් නිවනම අවබෝධ කරගත යුතුයි. පරම කීකරුකම. ඒ තම් බුද්ධාන ශාසනං. මේ තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාවට කීකරු වෙච්ච කෙනෙක්, අනුගත වෙච්ච කෙනෙක් බවට ඔබට පත්වෙන්න තියෙන වැඩපිළිවෙල මාර්ගය. ශාසනයේ පිරෙන්නේ නැතුව ඉන්න නම්, ආධ්‍යාත්මික ගමනේ පිරෙන්නේ නැතුව ඉන්න නම් මතක තියාගන්න ඔබ අප හැම කෙනෙක්ම මේ උතුම් වූ කීකරුකම සෝවචස්සතා කියන ගුණය අප තුල දියුණු කර ගන්න ඕන. ඊළඟ කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂය ඇසුරු කිරීම. පව ලෙසම පෙන්වලා දෙන, පින ලෙසම පෙන්වලා දෙන, කුසලයේ ලෙස, අකුසලයේ ලෙස පෙන්වලා දෙන, කුසලයේ අකුසලයේ විපාකය ආදීනවය ආනිසංසය පෙන්වලා දෙන ඒ උත්තමයම ඇසුරු කරන්න ඕනේ. දුක පිළිබඳව සත්‍ය දේශනා කරන, දුකට හේතුව පිළිබඳව සත්‍ය දේශනා කරන, දුකින් නිදහස් වීම උතුම් නිවන පිළිබඳව සත්‍ය දේශනා කරන, දුකින් නිදහස් වෙන්න ඒ උතුම් ආර්ය මාර්ගය දේශනා කරන ඒ සත්පුරුෂයෝ, ඒ කල්යාණ මිත්‍රයෝ නේද? ඒ කල්යාණ මිත්‍රයෝ ඔබ ආශ්‍රය කරන්න ඕන. එවැනි කෙනෙක් ඔබට සමීප වෙන්න ඕන. ඔබ සමීප කරගන්න ඕන. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන්, තාම ඕන කමින් අද දවසේ මේ සද්ධර්ම දේශනාවට ඔබ හරියටම හෝරාවක පමණ කාලයක්, පැයක පමණ කාලයක් ඇහුම්කම් දුන්නා. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කළේ අපි මුලිනුත් සිහිපත් කරපු ආකාරයට කොළඹ රාජගිරියේ පදිංචිව සිටින දීප්තිකා නිරංජලා විජේතුංග මහත්මිය මෞතුමිය. එතුමියත් ඒ ගුණසේකර මහත්මාණන්, එතුමියගේ ස්වාමි පුරුෂයාණන් අද මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට යෙදුනේ මීට හරියට අවුරුදු 10කට කලින් අභාවයට පත්වෙච්ච ආදරණීය පුතාට, වෙනුජ නිම්සර ගුණසේකර පුතාට, පුංචි පුතණුවන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම එතුමියගේ නමින් මියගිය පියාණන් හියුබර්ට් විජේතුංග පියාණන්ටත්, සයිරිස් ගුණසේකර පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට, ඊට අමතරව සහෝදරයින් මියගියපු සනත් ගුණසේකර සොහොයුරා ඇතුළු කොට ඒ ගුණසේකර මහත්මාණන්ගේ නමිනුත්, ඒ වගේම නිරංජලා විජේතුංග මහත්මිනිය නමිනුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි අද මේ පින්කම සිද්ධ කළේ. ඉතින් අපි මුලිනුත් මතක් කළා ඒ ආදරණීය පුතුණුවන්ගේ අභාවයෙන් 3 මාසයක් පිරුණු අවස්ථාවෙත් මගේ මතක විදියට මා තමයි සද්ධර්ම දේශනා සිද්ධ කළේ.
අවුරුද්ද පින්කම් ආදී වශයෙන් බොහෝ කාලයක් මා ඒ නිවසට වැඩම කරලා දහම් දේශනා කරලා තියෙනවා. දානමාන පුණ්‍ය කර්මවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පුතුණුවන්ට පින් දෙන්න. ඒ ඇත්තෝ ඒ පුතුණුවන්ට පින් දෙන්න බොහෝ දුප්පත් දරුවන්ට අපේ කරපු මඟ පෙන්වීම එක්ක උපකාරවත් වෙලා තියෙනවා. ඒ උතුම් වූ දහම් මාර්ගය තුළ ඒ පුතුණුවන්ට පින් දෙමින් තමන්ගේ ජීවිතය දියුණු කර ගනිමින් තියෙනවා. ඉතින් රැස් කරගත්ත පින් කුසල් අද මේ සද්ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට සලස්වීමෙන් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට මේ දේශනාව අහන්ට සැලැස්වීමෙන් රැස් කරගත්ත සියලුම පින් කුසල් ඒ ආදරණීය පුතුණුවන්ටත් පියාණන් වහන්සේලා දෙපළට මියගිය සොහොයුරා ඇතුළු ඒ පරම්පරාවල මියගිය සියලු දෙනාට මේ පින් අත්වේවා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබේ අපේ නමින් මියගිය ඥාතීන්ද මේ පින් බෙලෙන් නිවන් අවබෝධ කරගනිත්වා සාදු 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 ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියෝ පින් අත්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය සේසෙම ඒ අද පින්කමේ දායකත්වය ගත දීප්තිකා නිරංජලා විජේතුංග මහත්මිනියට ඒ මියගිය දරුවාගේ ආදරණීය අම්මට ඒ වගේම ගුණසේකර මහත්මාණන්ට තවත් ඒ පවුලේ දියණිවරු ඉන්නවා ඒ දරුවෝ හැම දෙනාටම ඒ විතරකුත් නෙවෙයි සුජීවත්ව සිටින ඒ පවුලේ මව් දෙමව්පියන් සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ඒ වගේම කනගවා සුගත සේනාසනය පුජි සුගත සෙනසුන කන්සයි සුගත භාවනා මධ්‍යස්ථානයේ කියන ස්ථානයන් සේනාසනයන්හි නිර්මාතෘ අපේ සහෝදර පූජනීය හුරුළුනික වැවිසු ධම්මසායනහන්සේට ඒ වගේම රෝගීව සිටින කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස සායනහන්සේ ඇතුළු කොට බණ දේශනාවට ඇහුම්කන් දීපු මහා සංඝරත්නයටත් ඔබ අපට උපකාරවත් වෙන කල්යාණ මිත්‍රයින් සියලු දෙනාටත් දහම් මහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනය වේවා උතුම් දෙවිවරුද මේ ගෞතම බුදු සසුනේම මේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට ඒ පුංචි පුතණුවන් වසර 10කට පෙර අභාවයටපත් වෙනුජ නිම්සර ගුණසේකර පුතණුවන් ඇතුළු ඒ පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා සාදු 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 ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු